බෙලිගුල්ලොයට මායිම්ම ආදර කන්ද දෙසින් හමාගෙන ආපු ගුලද ඔයාටත් මටත් පෙන්නුම් කළේ වැස්සක පෙර නිමිති. සමන සුළඟට මුසුණු රැහැ ගීනාදේ ඊතරම් අරුමයක් නොවේ සබරගමුනේ ඔයාටත් මටත් ඒ අත්දැකීම ඒ රැහැ ගීනාදේ ප්‍රේමවතාන්ත සිය ගණනකට උරුමකම් කියපු නිසා සීතල වස්සානයේ තනිවුණු තරුණයෙකුගේ ප්‍රේමවතාන්තය අද ආතර හස්තිලේ මම විමුක්ති විජය කුලසූරිය. සෙනෙහබර කතාවට මුල පුරන්නට අද අපිත් එක්ක එකතු වෙන්නේ අපේ ආදරණීය තරුණයා ඉන්දිකා අයියා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඉන්දිකා අයියා සෙනෙහබර කතාවේ පිටු පෙරලන්න කලින් මම ඔයාගෙන් පුංචි ප්‍රශ්න දෙක තුනක් අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දීලාම ඔයාගේ සෙනෙහබර කතාව අපි දිගට ඇදගෙන යනවා. නම් මොකක්ද? මම ඉන්දික පුෂ්ප කුමාර. ඉන්දික පුෂ්ප කුමාර. අයියගේ ආදරයට කියන නම යාළුවෝ ගෙදර කට්ටිය එතකොට මේ වගේ ආදරයට කියන නමක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ඉන්දි කියලා කියනවා. ඉන්දික කියලා තමයි ගොඩක් යාළුවෝ කියලා. ගොඩක් කියන්නේ ඉන්දිකෝ. රැකියාව ගන්නද? දැන් මම රත්මලාන උද්‍යතාක්ෂණ විශ්වවිද්‍යාලයේ වැඩසටහන් නිලධාරීවරයෙක් විදිහට කටයුතු කරනවා. මේ වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සුළුරියේ නුඹ සුවඳ මානගින් වික්ටර් රත්නායකයන්ගේ ඒ අපූර්ව ගීතය ඔබට මතකයි. ඔව් ඔබට මතකයි. ඒ මතකයට ආදරෙත් ඇති. ඉතාමත් ආදරේ. කවදාද කොහොමද ඔය දෙන්න මොන දෙන්නේ? මම දැන් මෙතන විතර දශකයකට එහාම යනවා 2002 මාර්තු මාසයේ සබරගමු විශ්වවිද්‍යාලයේ ගියේ. ගියාම මම දැන් මාළි දන්නවා හැම ලංකා විශ්වවිද්‍යාලයකම ජාතික සංක්‍රාන්ති සමයක් තියෙනවා නැත්නම් සීසන් එකක් තියෙනවා. ඉතින් මට අද වගේ මතකයි මම ගිහිල්ලා අපි කලින් දවසේ රැය ගිහිල්ලා සිංහරාජ කියන නිවාසිකාගාරයේ අපි හිටියා 100 ගානක් බැච් එකේ. පහවදා අපි ගියා ඔක්කොම අපි එකම රැය කුරුල්ල වගේ විශ්වවිද්‍යාලෙට. අපි යනකොට සබරගමු විශ්වවිද්‍යාලයේ ඉරිමි නිවාසිකාගාර තියෙන්නේ විශ්වවිද්‍යාල පටන් ගන්න කලින් තියෙන්නේ කාන්තා නිවාසිකාගාර තියෙන්නේ විශ්වවිද්‍යාල පටන් ගන්නතර පස්ස විශ්වවිද්‍යාලයෙන් භූමියෙන් එහාට වෙන්නේ. එතකොට සාමාන්‍ය විශ්වවිද්‍යාල ඉරිමි ළමයි දැන් මොකද මේ වැක්සිසන් එක පටන් වැක්සිසන් එක යන්නේ හින්දා 100 ගණන් එකට යනකොට 100 ගණන් එක වෙලාව යන්න උදේ. මොකද ඒක ජේෂ්ඨ උත්තරමයන් යන වැක්සිසන් එකේම තමයි විශ්වවිද්‍යාලයේ කටයුතු වෙන්නේ. ඉතින් ඔහොම දවස් දෙකක් තුනක් යනකොට තුන්වෙනි දවසේ විතර දැන් මොකද ගෑනු ළමයිනු චීත් ගවුම් ඇඳලා කොණ්ඩ කර දෙපැත්තට ගොතලා ඒ වෙලාවට වෙනවා. ඉතින් තුන්වෙනි දවසේ විතර යනකොට අපි ඇතුළලා ගේට්ටුවෙන් මේ ඇතුළලා පන්සලට යන්න ඕනේ. මේ වඳින්න වැඳලා තමයි ඊට පස්සේ අපිට සීනියර්ස්ලා කියලා තියෙන්නේ අනිකුත් කටයුතු සඳහා යන්න කියලා. තුන්වෙනි දවසේ විතර මට මගේ දිහා බැලුවා පොඩි ශරීරයෙන් තා පොඩි සුදු ළමයෙක්. මම ඒ බැල්ම මට සෑහෙන වැදුණා. දෙපාරක් තුන් පාරක් බැලුවා යනකොට මොකද මමත් එයාගේ පිටිපස්සෙන් මම ගියේ බාර් සෙරප්පු දාලා එයා ඉස්සරහා ගියේ ෆයිල් කවර අපි ඔක්කොම ගෙනියන්න ඕනේ. ඉතින් එතන ඉඳන් පන්සලට යන්න මීටර 200ක් විතර තියෙනවා ගේට්ටුව ළඟ ඉඳන් මීටර 200කටත් වැඩි වගේ. මොකද ඉතාලම ලස්සන අපේ විශ්වවිද්‍යාලයේ මේ කඳු පන්තියක තියෙන්නේ. ඉතින් ඒ යනකොට මීටර 200කටත් වැඩි දුර යනකොට යා කීප පාරක් බැලුවා මේ ඊට පස්සේ පිට්ටනිය පහු වෙනකොට මේ මගෙන් එහුව කොහොමද කියලා. ඊට පස්සේ පන්සලට ගිහිල්ලා එනකොට අපි සිරප්පු ඔක්කොම එක තැනක තියෙනවා පන්සලට ඇතුල් වෙන තැන මේ සීනියර්ස් ඔක්කොම මේ කලවම් කරලා. ඒ කියන්නේ ඒක තමයි කරන්නේ. ඊට පස්සේ ඔක්කොම කලවම් කරලා ඊට පස්සේ දැන් මට මතක කළු සිරප්පු දෙකක් මම අරගත්තේ මබකින් හන්දියෙන් ගත්තේ කලින් දවසේ ඒ කියන්නේ කැම්පස් එකට ගිය දවසේ හවස
ඊට පස්සේ මේ දැන් සෙරප්පු හොයනකොටත් මෙයාත් ඇවිල්ලා සෙරප්පු දෙක හොයනවා විදුලියන් සමග. ඒතකොට තමයි මේක කරදර වැඩක් නේද කියලා. කරදර වැඩක් නේද කියලා අහලා මේ මක්කෝ ඒක තමයි කියලා. ඒක තමයි පළවෙනි හමුවීම. අනුපන්ති දෙසින් හමාගෙන ඉන්නේ ඒ සීත සුළඟ ඇඟේ හැප්පෙනකොට ආදරවන්තයින් නව 50ක් ලබන්නේ. ඔබත් එයත් මේ ආදරේ විඳින්නේ කොහොමද? ඔව් ඇත්තටම සබරගම විශ්වවිද්‍යාලය කියන්නේ පාට හීනයක් වගේ ආදරවන්තයන්ට තෝදැන්න. ඒ කියන්නේ ඒකට මම කියන එක මම හිතන්නේ ඒක මේ දැඩි මම සබරගමින්ද කියන දෙයක් නෙමෙයි. මොකද සබරගම විශ්වවිද්‍යාලයේ තියෙන පිළිටීම එක පැත්තකින් සබරගමුවට යන ආදරවන්තයින්ගේ සංකේතය බඳු ආදර කන්ද හා කඳු පන්තිය තමයි ලස්සන කඳු පන්තිය ආදර කන්ද කියන එකට සබරගම විශ්වවිද්‍යාලය කියන්නේ. ඒ වගේම එක පැත්ත අනිත් පැත්තෙන් කිරිකටුවේ ගලාගෙන බසින සද්දය එනවා සබරගම විශ්වවිද්‍යාලයට. සබරගම විශ්වවිද්‍යාලය ඉවර වෙනකොට සමනල ජලාශය. ඉතින් මල්ලි වල බලන්න නිකන් චිත්‍රෝපයක් බලන්න කොච්චර ලස්සන පරිසරයක්ද කියලා. ඉතින් ඒ පටන් ගත්ත ආදරේ ඒ පරිසරේ මගේ ගේ ආදරය විතරක් නෙවෙයි සියලු ප්‍රේමවන්තයන්ගේ ආදරය ගලාගෙන යන්නේ අපූර්ව පරිසරයේ තුල සබරගම විශ්වවිද්‍යාලයේ. කටුකයි කියලා හිතපු ආදර කතා බොහොමයි. ඒ අතරින් ඔයාගේ එයාගේ ජීවිතේ විඳ කටුකද්දකින් අඳුරවත්දකින් මොනවද? ඔව් ආදරේ පටන් ගන්නකොට මට කටු අත්දැකීමක් වුණා. මොකද රැක් සීසන් එක මාස එකමාරක් යනවා. රැක් සීසන් එක ඉවර වෙලා අන්තිමට අපි සරල භාෂාවෙන් කියනවා පාටියක් දීලා අපේ සීනියර්ස්ලා ඒක ඉවර කරනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය ශිෂ්‍යයෝ විදිහට අපේ වැඩ කටයුතු කරගෙන යනවා. අපි අනුගත වෙනවා ශිෂ්‍යයෝ විදිහට. ඉතින් රැක් සීසන් එක ඉවර වෙන්න දවස් ගානකට කලින් මම හිටිය සිංහලයි නේවාසිකාගාරයට එනවා සීනියර් කෙනෙක්. තව දෙන්නෙක් එක්ක. මගේ නම කියන්නේ පුගේ මොකද මේ වෙනකොට කියන්න එක හොඳ නැති හින්දා මට ලැක්සිසන් එක පුරාම ඉතාලම ආදරෙන් හිටපු අයියා කෙනෙක්. ඔව්. ඇවිල්ලා මගෙන් කිව්වීමක් කියනවා. මගේ කාඩ් එක සපු කියලා තමයි කැම්පස් එකේ කාර්මාව හඳුන්වන්නේ කාඩ් එක. සපු මන්නේ මේ අර මම සම්බන්ධ ළමයි නම කියලා මේ කියනවා මම බලාගෙන හිටියේ මල්ලිගේ ඊළඟ බැච් එක එනවා. මට මේ අවස්ථාව දෙන්න එකනවට අලු කරගන්න මම හිතන්නේ මේ කෙච්චර දුර දෙක කියලා තු ඇති මේක වාර කරන්න පුළුවන් මම වෙනුවෙන් කියලා මම හිතන්නේ පැයක් විතර. මොකද ලැබ් සීසන් එකේ සීනියර්ස්ලා ඇවිල්ලා අපිත් එක්ක එහෙම කතා කරන්න බෑ. ඒකටත් අපි කැම්පස් භාෂාවෙන් හඳුන්වනවා අපි කුණු පෙසාලා විදිහට. ඒකටත් අපි ගණන් ගන්නේ. නමුත් මේ ඔහුගේ ඉල්ලීමට මම එක්තරා ප්‍රමාණයකට කම්පැනිකට පත් වුණා. මොකද මමත් යාළුවෙක් යාළුවෙක් අයියලාට හොඳ මල්ලි කෙනෙක් ඉතින් ඒක නිසා මේ ඕක ඊට පස්සේ කතා කරන්න ගත්තා. මගේ වෙනකොට 3 දෙනෙක් හිටියා මගේ යාළුවෝ ළඟම. කතා කරනකොට ඕක කිව්වා නෑ මේ සපෝට් කරන්න එහෙම කරන්න එපා කියලා. නමුත් ඉතින් දැන් මමත් දෙලවක් අතර හිටියේ. ඊට පස්සේ සෝෂල් නයිට් එක දවසේ මේ අපි ඔක්කොම කෑම කාලා මේ අනිත් ඒවා කතා කරලා ඩාන්ස් කරන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඩාන්ස් කරන එක එළි වෙනකන් යනවා පාන්දර 4 විතර වෙනකම්ම. එතකොට ඔහු එදා 10 විතර මම එතනට ගියාම ඔඩිටෝරියම් එකේ ඩාන්ස් කරන ඔඩිටෝරියම් එකේ එතන එළියේ ඉන්නවා. එතන යන්නේ ඉස්සෙල්ලා. එතකොට මේ ඔහු ආවා වෙලෙත් ආවා. ඔහුත් ලස්සන කැඩලා හිටියා. අපිත් ලස්සන කැඩලා එදා ඉන්නේ. මේ ඉතින් කොහොමද මම කියපු එක වෙනව නේද ප්‍රශ්නයක් වෙන්නේ නේද මේක මම වාගේ තාමත්ම මල් ආතරේ මල් කෙනෙක් වගේ මේ පිළිදුවේ කියලා ඉතින් දැන් මාවත් ඇත්තටම මේ ඔබට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් නැති මම පත්තු අවස්ථාවේ මම හිතන්නේ මොකද කෙනෙක් බය කළා දෙයක් ඉන්නනට වැඩිය ඉතාමත්ම වෙච්ච සීනුව ඉල්ලුවාම ඒ වගේ දෙයක් කොච්චර අපිට ප්‍රතික්ෂේප කරන්න අමාරුද. ඊට පස්සේ ගිහිල්ලා ඔහු ඩාන්ස් කරන්න ගත්තා මම කියන කතා නායිකාව සමග.
ඊට පස්සේ ටිකක් ලෑනට මගේ යාළුවෝ කියනවා මට ඩාන්ස් කරන්න කියලා. ඊට පස්සේ මම ඩාන්ස් කරනවා, ඔහු ඩාන්ස් කරනවා. ඉතින් මට අද ඇත්තටම මැවිලා පේනවා මට ඇය ඇඳගෙන හිටිය සාරිය, ඒ සාරි විලාසිතාව ඒ බැච් එකෙත් එදා ඉතාලම කැපිලා පේන්නේ ඇඳගෙන හිටිය ඇටේම අඳින්නත් පුළුවන්. මේ තාම ලස්සනට හිටියා. ඉතින් මට ඒ ටිකත් පේනවා මේ නමුත් ඒ අපූර්ව රාජ්‍යයේ මේ ඇත්තටම ඒ ආදරේ පළවෙනි මෙච්චර කල් සිතට වැදුනේ ආදරේ පළවෙනි වේදනාව පිටට ආව. මොකද මේ දැන් මට හිතෙනවා මම මේක මට මේක මගෙන් අයින් වෙනවා මේ සම්බන්ධය ගොඩනගා ගන්න බැහැ වගේ හැඟීමක් එනවා. ඒකින්ද මේ නර්තනයේ දෙමින් ඉතාම සතුටින් හිටියට ඒ වේදනාව ඉතාලම සෑහෙන්න අත්විඳිනවා. බාධා කරන්න හිතෙන්නේම නැති තරම්. ඒකනම් ඒ ආදර කතාව හරි ලස්සනට පද ගලප ඔයා ඉපත් කරනවා අපිට. හරිම ලස්සනින් මේ ආදර කතාව. හැබැයි ඒ ශෝකාකූල අවස්ථා ඉතාමත් හැඟීම්බර ලෙස උපද්දවද්දී අපිටත් ඒ වේදනාවර හැඟීම් ඇති වෙනවා. මෙතුවක් වෙලා මේ කතාවේ මුලසන හැබෙන්නේ මම. බාර කරනවා ඔයාට මුලසන හොවන්න ඉතුරු කතාවේ පද පෙරලන්න. මල්ලිට ඒක ආදර කතාවක්. නමුත් මට ඒක ජීවිතේ කොටසක්. එදා කොහොම හරි පාන්දර 3 විතර වෙනකන් හොඳට අපි ඩාන්ස් කරලා කොහොම හරි ඇය සමග ඔහු ඩාන්ස් කරනවා මම ඩාන්ස් කරනවා. එහෙම ඩාන්ස් කරලා අපි 3ට විතර නේවාස්කාරයට ගිහිල්ලා උදේ 9 විතර වෙනකන් නිදාගත්තම කොහොම ඩාන්ස් කරලා මහන්සි දඟලලා මහන්සි. ඉතින් කතාවක් කියනවා කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ කියලා. ඒ වගේ නැගිට වෙලේ ඉඳන් අර යාළුවෝ තුන්දෙනා විශේෂයෙන්ම ඇවිල්ලා මට සෑහෙන චෝදනා කරන්න ගත්තා. ආදරය කරපු කෙල්ලව ආවා දුන්නා, ඔබට අහන්න තිබුණා, සකුන්ට අහන්න තිබුණා මොකද්ද කෙරුවේ කියලා මේ සීනියර් අයියාගෙත් නම කියලා කැත විදිහට කතා කරලා ඒකට ඉතින් එහෙම කරන්න ගත්තා. ඉතින් මට මේක තාම වද දෙන්න ගත්තා. දැන් කොහොම හරි මට වැඩි සීනියර් බැච් එකේ අයියත් ඇය සමග කතා බහ කරනවා, යනවා කතා කරනවා, මේ මමත් කතා කරනවා යනවා. ඉතින් මේක මේ විදිහට යනවා. මේ හැබැයි මෙතෙන්දි මේ මෙහෙම දෙයක්ත් වුණා. එයා හිටිය නේවාසිකාගාරේ සමන කාන්තා නේවාසිකාගාරේ යුවතියන් 100 ගාණක් විතර ඉන්න පුළුවන් නේවාසිකාගාරේ. ඒකේ කැන්ටිමට යන්න පුළුවන් අපිට. කැන්ටිමට යන්න පුළුවන් ආයෙත් කලින්. ඉතින් මම තව යාළුවෝ දෙන්නෙක් එක්ක මම කියපුවා යාළුවෝ දෙන්නෙක් මම කැන්ටිමට යනවා. කැන්ටිමට යනකොට දවසක් එයාගේ මිතුරු දෙන්නෙක් ඇවිල්ලා කිව්වා සපු මේ දෙන්නම මගේ යාළුවෝ උඹත් මගේ යාළුවෙක් මගේ හොඳ යාළුවෙක් කරුණා කරලා ඕක සම්බන්ධයක් විදිහට කරන්න එපා යාළුවෝ වගේ ඉන්න කියලා. ඊට වැඩිය දෙයක් මට කියන්න බෑ කියලා කිව්වා. මම අහුවා ඇයිවා එහෙම කියන්නේ කියලා. හැබැයි ඇය වෙන කිව්වේ නෑ ඇයි එහෙම කියන්නේ කියලා. ඉතින් මම හිතුවා මේක මේ අර අයියා හින්දා මේක කියනවා ඇති ඇයට ඔහුට ජයග්‍රහණය ලැබලා තියෙන මේක ඇත්තටම ඔහුට ජයග්‍රහණයක් කියන එකක් මම සුදුසු නෑ. ඔහු ප්‍රේමවන්ත එක්කලා මේක ඉවර කරන්න. එහෙම හිතලා කියනවත් දන්නේ නැහැ කියලා මට හිතුණා. ඒ සමග ඒ වෙලෙ මට පොඩි තරහක් වගේ ආවා. නමුත් මම ඒක ඇයට ප්‍රකාශ කරුවේ මම කොහොම හරි බලමු කියලා. ඊට පස්සේ කොහොම හරි අපි හම්බ වෙනවා. ඇයයි පරිගණක අපිට තිබුණා අමතර විෂයක්. පරිගණක පරිගණක විෂය ප්‍රායෝගික සෙෂන් සඳහා යන්න ඕනේ ලැබ් වලට. එතකොට ඇයයි මමයි එකම ගෲප් එකේ ඉන්නේ. අපි දෙන්නම එකට යන්නේ. ඇත්තටම ඒ වෙනකොට කම්පියුටර් එකේ වැඩ ඇයට පුළුවන් මට වැඩිය හොඳට. ඉතින් මම හිතන්නේ ගොඩක් ඊටාම අතීතයට යනවා. ඇය ඊටාම පොඩි චූටි ඊටාම ශරීරේ වගේම හරිම ලස්සනයි. ඇය මගේ අතල්ලා සමහර ඒවා Excel එකේ ටේබල් හදන විදිහ ඊට පස්සේ Word එකේ සමහර දේවල් ඕවා ඊටාමත් සමහර මගේ අතල්ලා දැන් මට එකපාරක් කියලා දින මේ වෙන්නේ නැතිකොට තමයි මගේ අතල්ලා මෙහෙම සපෝ මෙහෙමයි කියලා
කියලා දෙනවා. ඉතින් ඒ මම හිතන්නේ ආතරේ මේ ඇත්තේ උණුසුම මට දැනුණු ආතරේ මේ උණුසුම දැනීම පටන් ගැනීම ඒ පරිගණක විද්‍යාගාරයෙන් තමයි සිද්ධ වුණේ. ඉතින් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ටිකක් දවස් යනකොට අර මම කියපු අයියාට මේක තේරුණා. ඔහු දවසක් මට පුස්තකාලේ ඉන්නකොට ඇවිල්ලා කිව්වා මල්ලි මේක හරියන්නේ නැහැ. මෙහෙමයි කෙල්ලෙකුට මරා ගන්න ඕනේ නැහැ. මේ ඔයත් මට මල්ලි වගේ මේක මේ ඔහු හැබැයි මේක කතාවකුත් කිව්වා මේකේ අපි නොදන්න පැත්තකුත් තියෙනවා කියලා මට හිතෙනවා සපෝ මල්ලි. ඒකින්ද මම මේකෙන් අයින් වෙනවා කියලා මට සුබපතලා මේ මගේ සාමාන්‍යයෙන් අතත් අල්ලලා සුබපතලා මේකෙන් අයින් වුණා. ඉතින් ඊට පස්සේ ඉතාමත්ම අපූර්ව කාල පරිච්ඡේදයක් කාවේ මම සාමාන්‍යයෙන් දේශන ඉවරලා නේවාසිකාගාරයට යනකොට ඒව එක්ක යනවා. ඒක තව යාළුවෙක් හිටියා. ඊට පස්සේ මේ අපේ ප්‍රධාන කැන්ටිම තියෙන්නේ ඔඩිටෝරියම් එකට පහළ. ඒක ටිකක් වලක වගේ පිටලා තියෙන්නේ. ඉතින් 10යි 10 මාර අතර 12 අතර 3-4 අතර සාමාන්‍යයෙන් අපි දේශන නැති වෙලාවල්. ඉතින් 10යි 10 මාර අතර අනිවාර්යෙන් අපි තේ බොන්න කැන්ටිමට යනවා. ඉතින් ඉතාමත්ම ජීවිතයේ මේ වේදනාව සමග මට දැන් මතක් කරනකොට ඇත්තටම මැවිලා පේනවා මේ පඩි බැහැලා යන විදිහ. මම හිතන්නේ ඇය ගොඩක් කැමති ප්ලේන් ටී වලට වැඩිය මම සාමාන්‍ය ටී වලට. ඉතින් අපි පිළිගුණ කැන්ටිනේ සාමාන්‍යයෙන් සිංහල කෑම එකේ සපරගම කියන්නේ ගම් ප්‍රදේශයක තියෙන විශ්වවිද්‍යාලය වන්ඩුආප්ප ඒ වගේ ඒවා සෑහෙන තියෙනවා. ඉතින් ඇය හරි කැමති ඒ වගේ කෑම ජාති කන්න. ඉතින් අපි කනවා ඇගේ එකෙන් මම කනවා. ඊට පස්සේ ඇගේ ප්ලේට් එකෙන් මම ටිකක් බොනවා. ඊට පස්සේ මගේ ටී එක ඇය දීලා වහ නැහැ කියනවා. ඊට පස්සේ ඒ වගේ ඉතින් රණ්ඩුයින් විවේචන කිරීම ඔය වගේ ඉතාම රසවත් කාල පරිච්ඡේදයක් පටන් ගත්තා. ඊට පස්සේ අපි මට මතකයි පළවෙනි මාසේ ඇයට ගම යන්න ඕන වුණා. ගම යන්න ඕන වුණාම මට එක කියන්නේ නැතුව එක උදේ 10ට වගේ දවසක් සෙනසුරාදා දවසක් නේවාසිකාගාරයට එනවා. නේවාසිකාගාරයට ආවම සිකියුරිටි කෙනෙක් කොහොමද ඉන්නවා කියලා අපේ නේවාසිකාගාරේ කැන්ටිමක් තියෙනවා. කැන්ටිමට ඇවිල්ලා ඊට පස්සේ මම ගියාම කොහොමද හදිස්සියෙන් ගම යන්න ඕනලා තියෙනවා සපෝ කියලා. පස්සේ මම මට කිව්වා බලංගොඩට එන්න කියලා. බලංගොඩට මම ඉක්මනට ලෑස්තිලා ඉස්සේ බලංගොඩට කම්බිනින් හන්ටින් වල පස්සේ තමයි බලංගොඩට ගියා. මම හිතන්නේ ඇය සමග ගියේ පළවෙනි ටිකක් දුර ගමනක් ගියේ ගමන බලංගොඩට යනකොට. ඉතින් බස් එකේ යනකම් මොකදනේ මල්ලි කියන්න ඕනේ ආදරවන්තයෝ දෙන්නේ බස් එක තනි වෙලා යනකොට කොච්චර කතා කරන්නේ ඒවා කොච්චර දේවල් කියන්නේ ඒවා තියෙනවද කියලා. ඉතින් ඒ වගේ ඔබ ඇගේ මම දැක්ක විශේෂත්වය තමයි මට සාමාන්‍යයෙන් මම හරි කැමති ටිකක් ධනකාර යුවතියන්ට විශේෂයෙන් ඇයට එක තප්පරයක්වත් ඉන්න බෑ එක විදිහකට. බස් එකේ යනකොට එක්ක අත අදිනවා ඊට පස්සේ එක්ක අල්ලු කරන එක විග්ලු කරනවා. එහෙම ගිහිල්ලා බලංගොඩින් අපි මට දැන් නම මතක නෑ බලංගොඩ පොලිසිය ඉස්සරහ කඩේකින් අපි තේ බිව්වා. තේ බීලා ඇය යන ගමට බස් එකක් තිබුණා එතන. මම කියන්නම් රත්නපුර දිස්ත්‍රික්කයයි. රත්නපුර දිස්ත්‍රික්කයම එක පැත්තට. එතකොට බස් එක නගින්න ගිහිල්ලා ඇගේ ඇස්වල කඳුළු ආවෙක පාට. මට එක ලොකු ප්‍රශ්නයක් වුණා. මෙච්චර සතුටින් ඉඳලා මේ දවස් සම්බේනවා මම ඒක හවස මම කරනවා මම කොහේ මේ ඊට පස්සේ ගිහුවා නෑ මේ සපු මේ කියලා මගේ අතාරේ අත ඇදී මේ මොහොතේට මම කල්ලා
ස්පර්ශ කළා අද වගේ මතකයි ඒකේ ටී-ෂර්ට් එක හා නිපාත දෙමක් ඇඳලා හිටියේ. ඉතින් මට ඒක ස්පර්ශ කළා අය බස් එකට නැගලා ඊට පස්සේ ගියා මම බස් එක යනකම් බලාගෙන හිටියා. බස් එක යනකම් ඊට පස්සේ මම බලංගොඩ ඉන්න පොඩි බස් තියෙනවා. මම මේ බස් එක නැගලා මම කැම්පස් එකට ආවා. ඉතින් මගේ යාළුවෝ දන්නේ නැහැ මම මේ හදිසියෙ ගියා. මම දෙයට කාලයක් නෙමෙයි ගියේ. ඉතින් මගේ හොඳම යාළුවා හිටපු ඉංග්‍රීසි පැත්තේ දනපු කියලා මේ පොරට කිව්වේ කැප්ටන් කාඩ් එක. කැප්ටන් කියලා කාඩ් එක කිව්වේ මේ ඌ බලාගෙන ඉන්නවා මේ. ඒතකොට මොබයිල් ෆෝන්ස් මල්ලි එන දවස්වල මොබයිල් ෆෝන් මට මේ එච්චර ඕනකමක් නෑ මොබයිල් ෆෝන් එකක් ගන්න. මොකද මේ අපිට නේවාස්කාරයක් තිබුණා කොයිස් දා කතා කරන්න. ඉතින් ඌලකට උඩ තිබුණ නෑ ෆෝන් එක. ඌත් කොහෙද ඌ S2 ලොක් කරගෙන බලාගෙන ඉන්න කොහෙද ගියේ කියලා. ඊට මම මේ සිද්ධිය කිව්වා. ඊට පස්සේ අය සමුදාවේ නැහැ. අංගහරුවාද බදාද ප්‍රාස්පතික වගේ වෙනකොට ආවා. මේ ඇවිල්ලා සිකුරාදා කිව්වා මට හම්බ වෙන්න කියලා. සිකුරාදා හම්බෙලා අපි කතා කරුවා. ඊට පස්සේ ඒ කාලේ වෙනකොට රත්නපුරේ සාමාන්‍යයෙන් මල්ලි දන්නවා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සෑහෙන වැඩ තියෙනවා ඉගෙන ගන්න වැඩ වගේ. මොකද මම හැම දෙයකටම සම්බන්ධ වුණ කෙනෙක්. මම අදත් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට කියන්නේ මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න කියලා. අපි මේ කලාවල පැවැත්වෙන්න මේ රත්නපුරේ තමයි මම අපිට බාර දීලා තිබුණේ මේ ඒකට අවශ්‍ය බුක්මාර්ක් තිබුණාන්න. ඉතින් ඉතාම සුන්දරයි විශ්වවිද්‍යාලයේ බස් විශ්වවිද්‍යාලයේ සබරකමුවේ බස් 4ක් තියෙනවා. ජපානයේ දීපු ඒක ඉතා ලස්සන බස්. ඉතින් ඒ බස් එකක් අපිට එදා හම්බුණා. අපි ඒ බස් එකේ උදේ 8ට විතර නැගලා ගියා රත්නපුරේට. රත්නපුරේ ඔල්ඩෝස්කම ඉස්සරහා කඩෙන් අපි අලගිරිපුරේ පාන් කෑවා. ඒකම දැන් ඉතින් මතක් වෙනකොට එක වෙලාවක චිත්‍රපටයක් අපෝරු බලනවා වගේ. මොකද ඇගේ යාළුවෝ මගේ යාළුවෝ අපි විහිළු පහළු කර ඉතින් අපි උදේ කාලා පටන් ගත්ත ඒ වැඩේ. ඉතින් අපි ආදරේ පුදුම පිළිතුරේ නගරේ ඇවිල්ලා අපි බුක්මාර්ක් විකුණන ගමන් අපි කතා කරුවා අපේ අනාගතේ කොහොමද ඉන්නේ අනාගතේ වෙන විදිහට අපි මොකද ඇයට ඕන වුණා ගුරුවරියක් වෙන්න. ඇයි මට යෝජනා කරුවා මටත් ගුරු වෘත්තිය තෝරගන්න කියන එක. ඇයට ඇත්තටම ඇගේ මම ගුරුවරියක්. ඇගේ මමගේ කේත වර්ෂයක් තියෙන මම ගැන කතා කරන්නේ. ඇයට ඕන වුණා ඇගේ අම්මව ඇතුලෙන් දකින්න. ඇයටත් ඕන වුණා ගුරුවරියක් වෙන්න. ඉතින් මට ඒ ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අපේ උපාධිය කටයුතු කොහොමද කරන්නේ ඒ වගේ ගොඩාක් දේවල් ඒ වගේ කොහොම ආදර දෙන්නේ. ඒ කාලේ තරුණ අවුරුදු 20 අන්තර මට 22ක් විතර ඇයට 22ක් නෑ මට 21ක් කාලේ 22ක් කාලේ ඇයට 20ක් වගේ වෙන. ඉතින් කොච්චර ගාන අපි ඇවිදිනවා රත්නපුරේ. මට මතකයි කළුගඟ හරියට අපි ගියා. කළුගඟ හරියට තවම ඉන්නවා කිලෝමීටරයකට වගේ එහාට යන්න ඕනේ. මට සමහර අතින් අල්ලගෙන අපි ආන්දරේ කතා කරගෙන ගිය විදිහට මම ඇත්තටම මෙතනයි කවදාවත් ඇය මට අහිමි වෙයි කියලා. මොකද ඒ තරම් ආදරේ ප්‍රේමණීයයි ඒ සමග ගත කරපු හැම මොහොතක්ම හැම තත්ත්වයක්ම ඉතාමත්ම අහක දාන්න කියලා අපේ ආදර කතාවේ කොතනකවත් නැහැ. ඊට පස්සේ අපි ඉදා දවසේ ඉතාමත්ම ලස්සනට ගත කරලා අපේ වැඩ නිකුත් කරලා අපි සබරගමුව දෙවිවලට ආවා. ඊට පස්සේ අපි අපේ ආදරේ ඔය විදිහට යනවා හම්බ වෙනවා කතා කරනකොට මෙහෙම සබරගමුව පරිශ්‍රයේ පෙන්වන චිත්‍රපටි අපි නරඹනවා ඇවිදිනවා බලන්නට යනවා. ඊට පස්සේ ඇයට ලස්සන අඳින්න මේ අනිත් අය වගේ කැටලා පේන්න අඳින්න ඕනේ ආසාව තිබුණා. ඉතින් මමත් ඒ කාලේ හරියට ඇඳුම් දැනෙන්න කරනවා. ඉතින් තරම විදිහට අපි ලස්සන අඳින්න
ඉතින් අපි බලනකොට යනවා රත්නපුරේ ගිහිල්ලා ඇඳුම් ගන්නවා ගෙදරින් සල්ලි ඔක්කොම අපි දෙන්නේ කියලා ඇඳුම් ගන්නවා ඔය විදිහට අපි කලාවෙන් ගියා එක දවසක් මේ එදා හවස පරිගණක ප්‍රායෝගික දේශනය පැවැත්වෙන සුවිධාවකට මේවා මේ නේවාසිකාගාරින මේ ආත්ම ශාලාවට විශ්වවිද්‍යාලය අදවගේ මේ ඇවිල්ලා මම අතින් ආගලකනේ මේ අපි පොඩක් පල්ලෙහාට යමු කියලා කිව්වා පල්ලෙහාට යමු කියන්නේ අපේ ටෙනිස් කෝර්ට් තියෙන හරිය ටිකක් ටෙනිස් කෝර්ට් තියෙන හරියට පහළ අපේ තියෙනවා වල කියලා මේ නාට්‍ය වගේ නෝතන එතෙන්ට ගිහින් එතන ඉන්ටර්නෙට් වාහිනිය පුරාණ තවමට හදලා තියෙන ඕන තරම් එතනට යමු කියලා එතනට ගිහිල්ලා එතන වාඩි වෙමු කිව්වා වාඩි වෙමු කියලා කොන්ටන්නේ මගේ කකුල් දෙකට ඔළුවේ තියාගෙන සෑහෙන ගමනක් මට දැන් මතක් වෙනකොට ඇත්තටම මාත් අදත් මාව වේදනාවක්පත් වෙනවා මොකද ඔකේ ගෑනුන්ෙක් බලා ඉන්නට දුක හිතෙන් අඬනවා කියන්නේ ඉතින් මම මොකද කියලා තුමා නෑ ගැටළු වර්ගයක් ඒකයි පස්සේ කියන්නේ කියලා ඊට පස්සේ අපි එදා දේශනේ කොහොමද ගියේ නෑ ඊට පස්සේ අපි අපේ ශාලාවට ගිහින් අපි ඇවිදලා මේ ඒවලේ වාස්කාකාරයේ ඇවිල්ලා ඊට පස්සේ එදා අපිට හම්බුණා මේ මඩිපැටේ නැමේ මම සර්විස් සයන්ස් එකේ අයියා කෙනෙක් අපේ සම්බන්ධයෙන් බලාගෙන උදව් කෙරුවා. මොකද මේ සාමාන්‍යයෙන් සබලගමුවේ තියෙනවා ටැක්ස් සීසන් එක ඉවර කරන්නේ බකට් කරලා. ඒක හැම විශ්වවිද්‍යාලයකම තියෙන දෙයක්. සබලගමුවේ විශේෂත්වය තමයි සෑහෙන දුර කැලේ ඇවිදින්න තියෙනවා බකට් වලට. මොකද ඉඩ තියෙනවා හරියට. ඒ යන අතරතුර දෙපැත්තේ ඉඳලා කොහොමත් යාළු නෝන හරි කපල් කරලා තමයි යවන්නේ. මේ පිට කරලා කරේ තියන් යන්නත් වෙන කතන්දරයක් තියෙනවා. කරේ තියන් යන්න කතන්දරයක් නැහැ. මම දන්නේ වෙන විශ්වවිද්‍යාලවල ඒක මගේ මිතුරුෙකුගෙන් මේක මම සමහර විශ්වවිද්‍යාලවල ඇති කරේ තියාගෙන නැතිවම ඒක තමාසාවෙන් කරේ තියාගෙන යනවා. මගේ මිතුරුන්ට කරේ තියාගෙන මේ කන්දක් නගින්න තිබ්බා කියලා. කන්දකට තමයි යන්න තිබ්බා. නෑ ඒක විශ්වවිද්‍යාලවල ඒක විදිහට වෙනවනේ. ඊට පස්සේ අපේ කොහොම හරි පටන් ගත්තේ අපේ පටන් ගන්නේ ශිෂ්‍ය දියුණු දින ශිෂ්‍ය ව්‍යාපාර ගැන කියලා වලෙන් පටන් ගත්තාම ඊටම කැලේ ලස්සනට යන්නේ කියලා. මේකේ ලස්සනම කතාවක් තමයි මෙලිගුල්ලෝ දෙපැත්තේ යනකොට මල් ගස් පිරලා තියෙන්නේ. මල් ඊට පස්සේ දෙපැත්තේ සීනියර්ස්ලා යන කපල් එකේ මල් ගහනවා. ඒගොල්ලෝ දන්නවා මේක ඇත්ත කපල් එකක්ද බොරු කපල් එකක්ද කියලා. ඒතකොට දැන් අර අයියා හිටියා අපි ගමන පටන් ගන්න හරියම ඊට පස්සේ හරි මේ කොක්ක හරි කියලා ඊට පස්සේ මේ විශේෂයෙන්ම මේ ඇගේ මල් සෑහෙන ඇගේ මල් මෙන්නුවා මේ ඒ මල් දාලා මේවා කරලා මල් අටකුත් දීලා ඉතින් යනකොට දැන් ඉස්සරහට මේ ඔක්කොම වගේ දැනගත්ත ඊපස්සේ ඒක මට මගේ ආදරේ කතාවේ මගේම දැන් මේ වෙලාව මේක මතක දාපු එකක් හොඳයි අයියගේ සිද්ධිය ඊට පස්සේ ඇයි මම එකට බකට් උනේ බකට් කරලා මේ බකට් කරන නාවනකොටම සාමාන්‍යයෙන් ලොකු මේසික වගේ සෙන්ස් එකේ වල තියෙන්නේ ඒක දැකලා නාවනකොටම වතුර සීතල හවස 5:00ට 6ට විතර පළවෙනි පාරේ දානකොට මම අගත්තා මොකද බාධා කිරීමක් තියෙනවා මට දැනගන්න දැන් මේ ආදර කතාව ඉතාමත් නිවැරදිව ප්‍රේමාන්විතව ගලාගෙන ගියා. ඔබෙන් මම මේ ප්‍රශ්නයක් අහනවා. පුළුවන් නම් අපිට කියන්න මේ ආදර කතාව නිමාවකටපත් වෙන්නේ කොහොමද කියලා? නිමාවකටපත් වෙන්නේ විරහවකින්. නමුත් ඒක මම විරහවක් විදිහට ගත්තේ නෑ. මම ඒක ජීවිතේ පුරා අමායන සුලගත් මට සුවදායක සුලගත් විදිහට මම ගත්තේ. අද ඉස්සරහට වේදනාවර ඔබේ හදවතට තත්තු කරලා ලැබුවොත් ඔබ තාමත් ඇයට ආදරේ නේද කියලා? ඇත්තටම මම ඇයට ආදරේ. වෙලාවකට මට හිතෙනවා මන්නේ අද වුණත් අද අය අම්මා කියලා. මම ලැබෙන තොරතුරු අනුව
අද වුණත් ආවොත් මම ඒක බාර ගන්න. ගොඩක් කරලා තියෙනවා. සිත නිවන්නේද ආදරය? සිත තලන්නේද ආදරය? ඔබේ ජීවිතයේ බිඳ වැටීම් සහ ගොඩනැගීම් අතර ඔබේ ආදර කතාවකදී බලපෑම මෙහෙමයි දැන් ඇයගේ ඇත්තටම ඇය පළවෙනි වසර ඉවර වෙනවා සමගම ඇය මං කිව්වේ අපේ විශ්වවිද්‍යාලයේ පිටාදෙන දිස්ත්‍රික්කේ. එතකොට අපිට පළවෙනි අවුරුද්දේ දෙවනි සෙමෙස්ටර් එක ඉවර වෙන දවසේ අපේ PhD සිස්ටර් අපේ වසරේ ඔක්කොම රැස් වුණා. ඒකට ඇයට පොරොන් ගායනා කරන්න පුළුවන්. මම හිතාගෙන ඉන්නේ ඒ කාලේ අය ඒ පැත්තෙන් ඉගෙනටම ආයෙනවා කියලා. මොකද ඇයට අවස්ථාව හම්බෙලා තිබුණේ නැහැ. ඇයි ඉඳා ඇගේ කාඩ් එක කියලා කට්ටියව සිද්ධුවක් කියන්නේ කියලා. පස්සේ මම යන්නේ සංසාර පුරුද්ද සංසාර සුවඳ ඕ ධෛර්යය අපේ ජීවිත වටා කරකෙනවා කියලා ඇය කිව්වේ පාරමිතා පුරමු කියන සින්දුව. මේ ඒකේ තියෙනවා ඔබ මට ඔබ පෙරකල කරන්නට වෙන්නේ යන්නේ බැරි. නමුත් අසන්නතේ පෙන්තුන් නොයමු අපේ වරදට මහල් යුද්ධය කියලා. ඉතින් එදායි සින්දුව කියලා මම මේ අතින් උතාලේ ලස්සනට කිව්වා කියලා මම හිතන සිපත් ගත්තා. ඉතින් කියලා ඊටාම මේව කළා අපි ගියා දැස්සේ අදාළ තැනින් මම එහෙම කොට්ටාවෙන් දැස්සා. ඊට පස්සේ මට ගෙදරට ආරංචි වෙනවා අපස රත්නපුර දිස්ත්‍රික්කෙට ඉතිහාසයේ එක දකුණු ගම්වතුරාව ඒ ප්‍රදේශය ඇය ජීවත් වූයේ කඳුකර ප්‍රදේශත් ගහගෙන ගිහිල්ලා මේ වුණා දැන් අපි විශ්වවිද්‍යාලයට යනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතුළු ගම්වතුරෙන් විශ්වවිද්‍යාලයේ කම්පැනියකට වෙලා අපිව මේ අපේ බෑච් එක වහම රැස් කෙරුවා. දැන් ඇගේ ප්‍රධාන මේවා එකක් ඇගේ නම කියලා කිව්වා ඇයට අපි උදව් කරන්න ඕනේ කියලා. ඇගේ ගෙදර සීතකරණයේ තිබෙන තව කඳු දෙකක් විතර එක මේ ඇතැම්බෙක් විතර එකක් තිබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මට දැනගන්න පුළුවන් ගම්වතුරවල තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඇයට මෙතන සල්ලි එකතු කරුවා මම මුළුන්නේ මොකද මම පෙරමත නිසා මම මුළුන්නේ හැබැයි මම කොහොමද බැලුවා මගේ ආරෝප කරුවා. ඊට පස්සේ එහෙම ගිහිල්ලත් අනික ළමයි එනකොට ඇය ආවේ නැහැ. එහෙම එන්නේ සතියක් ගියා. ඊපස්සේ සති දෙකක් ගියා. එක දවසක් ඇය ආවා. ඒ දවසක් ඇවිල්ලා ඉතාලම මම අර දඟ කාන සුන්දර ඉවතු ඉතාලම ප්‍රශ්න ටික වගේ ප්‍රශ්න ගොඩක් වගේ ඉතාලම වෙනස් වෙලා මේ ඇය ආවා එතකොට ඇත්තටම මට කතා කරන්න බෑ මගේ අත අල්ලලා ඇය අඬන්න ගත්තා. ඊට පස්සේ ඉකි ගන්න අඬන්න ගත්තා. ඊට මටත් දැනෙන්න ගත්තා. මේ දාදත් අපේ කෙනෙක් අද ඉච්චෙනවා වගේ දැනුමකට ඊට පස්සේ අපි යමුතුව මේ අපේ මේ ඒ කාලේ අද සම්පූර්ණ පිටින් හදලා මැටි පාක් කියලා ඒ කාලේ කියන්නේ අපේ කට්ටිය ඔය පිටින් හදන එකට ලොකු ක්‍රීඩා සංකීර්ණේ අපි ඒ පැත්තට ගියා. ඒ පැත්තට ගිහින් ඒ කොහොමද සපෝමටද පැය දෙකක් නම් කතා කරන්න ඕන කතා කරලා අදම යනවා කියලා. මොකද අදම යන්නේ මේ දැන් මෙච්චර කල්නේ මේ ගිහින් කියලා මට කේන්ති ගියා. ඊට පස්සේ මේ පොඩක් වචනේ මම ආවුණා. මේ අපි අතර කලින් 4-5 පාරක් රණ්ඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඇහුවා මම මේ කතාව කියන්න දෙන්න කියලා. ඊට පස්සේ කතාව කියන්න දෙන්න කිව්වම ඒ කතාව කියන්න ගත්තා. ඊටසේ ඒ කතාවේ වචනයක් කියනකොට මගේ හදවත කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ මගේ හදවත පිච්චිලා යනවා. ඇය ඒ අම්මා නෑ. ඇයගේ අම්මා ඇය ඉඩක් දෙන්න අම්මා පිළිකාවකින් නැති වෙලා ඇයව හදන්නේ අක්කා. එතකොට ඇයට තිබුණ ආර්ථික ප්‍රශ්න උඩ ඇය සාමාන්‍ය කරන අවධියේ විවාහ දිවස ගන්නවා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ තරුණයෙකුට ඇය යෝජනා කළ ඒ සම්බන්ධය තියෙනවා. ඒ කියන්නේ ඔබේ පෙම්වතිය. පෙම්වතිය ආදර සම්බන්ධයක් තියෙනවා.
ඒකේ අපූර්ව දේ කියන්නේ මම සීනියර් අයියා කෙනෙක් ගැන කිව්වේ ඔහුගේ කැම්පස් එකේ තුන කාඩ් එකයි ඒ ගමේ තුමතාගේ තියෙන කාඩ් එකයි එකයි. මොකක්ද ඒක දැනගන්න ඕනේ? මම සුද්ධ කියලා උට ගමේ කියන්නේ. සුද්ධ කියලා ඔහු ඒකේ වැඩ කරන්නේ වැඩි ඉගෙන ගත්තේ තවම නෙමෙයි. ඉතින් මේ කොහොම හරි පළවෙනි සෙමෙස්ටරේ එන්න දීලා අර මං කිව්වා වෙලාවකට වෙනස් වෙනවා අඬනවා කරනවා කියලා කොහොම හරි ඇයි කියලා පළවෙනි සෙමෙස්ටරේ මම ඇවිල්ලා මම මදින්න ඔයාලට මේ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ මේක ඉෂ්ට කරන්න කියලා අක්කත් ඒක කරන්න කියලා ඊට පස්සේ කොහොම හරි තමයි මේව හංගගේ හිටියා දෙවෙනි සෙමෙස්ටර් එකක් තියෙන එකක් බහර දෙකක් කිව්වා. නමුත් දෙවෙනි සෙමෙස්ටර් එකේ ගියාම ඇයට මේ ගංගාපුරත් එක්ක සෑහෙන හානි වුණා ඒ ගෙදරට. ඉතින් ඇයට ඒ වෙච්ච දේවල් එක්ක අරයාගේ මේ ගමේ දුම්මතාගේ බලපෑම එකමත් වැඩි. ගෙදර ඇය ඔක්කොම හරි බලපෑම ඒව කසාද බඳලා තියලා. ඇය මේ සම්පූර්ණ කතාව කිව්වා. ඉතින් මට මේ මල්ලි උනදේ හිතා ගන්න මට පුළුවන් ඇති මාව මම ඉතින් මට මේ නිකන් උස්සලා පොළවේ ගැහුවා වගේ ඇති වුණා. ඒ වගේම මාව තාම කම්පැනිට පත් මට අදත් ඒ දුක ඒ කියන්නේ අදත් මට ඒ සිද්ධිය මතක් වෙනකොට මට පුදුම වේදනාවක් මගේ ජීවිතේට ඇති වෙනවා. ඉතින් මට ශනිකව ඇයගෙන දැඩි තරහක් වෛරයක් කියන්නේ බෑ. මට දැන් තරහක් ආවා නිමේෂයක්. නමුත් මම ඊට පස්සේ තාම මම බැලන්ස් වුණා. ඊට පස්සේ ඉතින් මම ඇය ගොඩක් කියවුවා මෙහෙමයි මම හිතන්නේ පැය ගාණක් කතා දවස් ගාණක් කියන්න ඕනේ. අපි දෙකට පටන්ගෙන 7:00 වෙනකම් කතා කරුවා. ඉතින් අය කිව්වා ඒ දෙයක උනදී මම දෙයක් කිව්වා ඒක අතරපත් වෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. එහෙම වෙන විකල්පයක් කිව්වොත් අක්ක සම්පූර්ණ ගමේ ඉන්න දෙයක්ටපත් වෙනවා. අක්කව සම්පූර්ණ විරෝධයටපත් වෙනවා. ඉතින් අය හිත කියන මම හිතන්නේ එදා පැය ගාණක් මට පුරුදු වෙලා ඇත්තටම ඇඬුවා හිනා වුණා සමහර වෙලාවට මතක් කෙරුවා. ඒ අවුරුද්දක් කියන්නේ අවුරුද්දක ආදරය මතක් කෙරුවා. ඉතින් ඒක ඉතාම අවුරුද්දක් කියන්නේ අවුරුදු 10ක ආදරයක් වගේ අපි දෙන්නටම. ඉතින් කොහොම හරි ඊට පස්සේ ඇය රෑ 8ට විතර බස් එකේ නැගලා එදාම ගියා. මොකද ඔහු කියලා තියෙනවා එදාම ඉන්න කියලා මේ එදාම උඩ එන්න කියලා තියෙනවා ඇයට. ඉතින් ගියා. ඊට පස්සේ මට මගේ යාළුවෝ මගේ හොඳම යාළුවා කැප්ටන් කියන මගේ යාළුවා මගේ ළඟින් හිටියා. මම හිතන්නේ මේ මගේ ජීවිතේ ධර්ම කාලේ නහරයක් පාසා ගියේ ආදරේ මට මැරෙනකන් අමතක වෙන්නේ නැහැ. මැරිලා සංසාරේ කියන එකක් තියෙනවා. මම හිතන්නේ ඊළඟ භවයන් වලදීත් මට ඒ ආදරේ අමතක වෙන්නේ නැහැ. මම මෙතෙන්දී අවසාන වශයෙන් කියන්නේ මල්ලි ඇත්තටම ආදරේ කෙරුවා නම් ආදරේ අහිමිුණා කියලා බයිර් කරන්න බෑ. මොකද ඒ ආදරේ විදිහට තියෙන්න ඕනේ. ඒක තමයි උත්තරීතර ආදරේ කියන්නේ. මම ඒ ආදරේට අදත් ආදරේ ඒ ආදරේ තුල මම අදත් ජීවත් වෙනවා. මම ඇයට අදත් ආශිර්වාද කරනවා. මම අද වෙනකොට වැටිලා නැහැ. හැබැයි තවමත් මම තනියෙන් ඉන්න මම හිතනවා ඒ පෙතු ආදරේ මට හම්බුනේ නැති එකෙන් ලොකු බලපෑමක් වුණා. ඒ අපූර්ව ප්‍රේම කතිකාවතේ සදාදරණීය හිමිකරුවා වුණු. ඉතින් සමුගෙන යන්න අවසරයි. ඔබගේ කතාව රස විඳින්නට ඔබට අවසර. පුංචි ඉල්ලීමක් තියෙනවා. විමුක්ති විජේගොඩ සූරිය කියන YouTube channel එකට subscribe කරලා bell icon එක click කරන්න. එතකොට මේ වගේ ප්‍රේමණීය ආදර කතා මගහැරුණු මග රැඳුණු එකතු වුණු ආදර කතා අපේ ළඹදියන් සමග කතා කරන්න ඔබ සමග මට පුළුවන්. ඔබ සියලුම දෙනාට සුබ දවසක්. ජය වේවා.